समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ආයුර්වේද වෛද්‍යාචාර්යිනී මාලිනී වික්‍රමතුංග මහත්මියගේ 71 වැනි ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද කිරීම මූලික අරමුණ කොටගෙන ආයුර්වේද වෛද්‍ය තිස්ස වික්‍රමතුංග මහත්මයා ඇතුළු දූ දරුවන් ඒ වගේම මුණුබුරු මිනිබිරියන් ඥාතීන් හිතවතුන් ඒක රාශී වෙලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ ජන්මදිනයයි කියලා කියන්නේ අපි හැම කෙනෙකුටම විශේෂයෙන් වැදගත් අවස්ථාවක්. ඒ දිනයේ තියෙන වටිනාකම නොවේ. මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම බොහොම දුර්ලභ කාරණයක්. ඒ දුර්ලභ අවස්ථාව අපට ලැබිලා තියෙනවා. ඒ ලැබුණු දුර්ලභ අවස්ථාව අපි හැම කෙනෙක්ම ගෞරවයෙන් නුවණින් සිහිපත් කිරීම අවශ්‍යයි. ඒ කුමක් සඳහාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දීර්ඝ කාලයක් සසරෙහි අපි කවදානම් මනුලොවට යන්නද කවදානම් ගුණධම් වඩන්නද කියලා අපේක්ෂා කරන අසංඛ්‍ය ගණන් සත්වයින් මේ විශ්වයේහි ඒ සත්වයින් අතර අපිත් බොහෝ කාලයක් එහි රැඳෙන්නට ඇති මනුලොවට එන්නට අපේක්ෂාවෙන් ඉන්නට ඇති ඒ වාග්ය සම්පන්න දුර්ලභ අවස්ථාව අපට දැන් හිමි වෙලා තියෙනවා. නමුත් ඒ දහසක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂාවෙන් ඉඳලා මනුලොවට ආවට පස්සේ අපි හුඟා දෙනෙකුට ආවේ මොකටද කල යුත්තේ කුමක්ද ජීවිතේ පරමාර්ථ මොනවද ඒ බොහෝ දේ අපට අමතක වෙලා ගිහිල්ලා මේ පංචේන්ද්‍රයන්ට වහල් වුණු පංචේන්ද්‍රයන්ට බද්ධ වුණු පසිදුරන්ගෙන් අපි රුචි කරන දේවල් ලබා ගැනීමේ මහා සටනක තමයි අපි ගොඩක් දෙනෙක් නිරත අවශ්‍යතා ජීවිතයේ සපුරා ගන්නට ඕන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ නැතිව අපට ජීවත් වෙන්නට බෑ. නමුත් අවශ්‍යතා වලින් එහා ගිය හැඟීම් වලට වහල් වෙලා අපි ඇහින් දකින්නට කැමති දේවල්, කනෙන් අහන්නට කැමති දේවල්, ආග්‍රහණය කරන්නට කැමති දේවල්, දිවෙන් රස විඳින්න කැමති දේවල්, කයින් ස්පර්ශ කරන්න කැමති දේවල්, හිතෙන් අරමුණු කරන්න කැමති දේවල්. මේ විදිහට අපි මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අරමුණු කරන්නට කැමති දේවල් පොදුවේ හඳුන්වනවා කාම කියලා. එතකොට මේ කාම වස්තුන් කෙරෙහි ඇලීම බැඳීමත් ඒ වගේම ඒවා පිළිබඳව සිතමින් කල්පනා කරමින් ඉඳීමේ කැමැත්ත. ඒක හඳුන්වනවා වස්තුකාම සහ ක්ලේශකාම කියලා.
අපිට සමහරට ද්‍රව්‍ය පුද්ගලය ස්ථාන අතහරින්නට පුළුවන්. නමුත් ඒවා ගැන සිහි කරන එක, මතක් වෙන එක, සිහි කර කර ආස්වාදනය ලබන එක ඒක මනසින් අයින් කරගන්නට පහසු නැහැ. එතකොට ඇත්තටම අපි මනුලොවට ආවේ කුමක් සඳහාද? මේ දුර්ලභ වූ අවස්ථාව ලබාගෙන මනස පුහුණු කරන්නට, මනස සංවර්ධනය කරන්නට, ගුණ නුවණ වඩන්නට, සාංශාරික ඇබ්බැහි ඛණ්ඩනය කරගන්නට, නිවන් දකින්නට අවශ්‍ය පාරමිතා ධර්ම සම්පාදනය කරන්නට මෙතරම් සුදුසු තැනක් තවත් නැති නිසා. නමුත් ඒ අපේක්ෂා ඇති කරගෙන මෙහි පැමුණුනාට පස්සේ මේ පසිඳුරන්ට ගොදුරු වීම හෙවත් පසිඳුරන්හි හිරවීම නිසා අපි බොහෝ දෙනාට ප්‍රමාදීව ඒ අවස්ථාවන් මගහැරී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සෙක් හැටියට විටින් විට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුයි අපේ ජීවිතය පිළිබඳව. අපි මනුලොවට පැමිණීමේ පරමාර්ථය කුමක්ද? ඒ පරමාර්ථය කොතෙක් දුරට සාධනය වෙලා තියද? කොතෙක් අඩුපාඩු තියනවද? ඒවා සපුරා ගන්නේ කොහොමද? මෙසේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම මිනිස්සෙක් හැටියට අපි ගත කරන ජීවිතය අර්ථ සම්පන්නව ගත කරන්නට අපට උපකාර වෙනවා. දැන් එහෙම කල්පනා කරනකොට අපි සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් දහම් අසනකොට මේ කාරණා යම් ප්‍රමාණයකට වැටහෙනකොට අනේ මට දැන්නේ මේවා වැටහෙන්නේ කලින් වැටහුණා නම් මීට වඩා දෙයක් මට කරන්නට තිබුණානේ ඒ කාලේ මට මේවා තේරුන්නේ නැහැනේ දැන් ඉතින් හුඟක් ප්‍රමාද වැඩිනේ එහෙම අවසානයේ පසුතැවීමකුත් අපට ඇති වෙනවා. දැන් අපි උනන්දුවෙන් උත්සාහයෙන් යම් ප්‍රමාණයකට ධර්මයේ සොයන්නට ධම්මකට ප්‍රවේශ වෙන්නට උත්සාහවත් වෙනකොට ඒත් එක්කලාම නැවත වතාවක් අපේ මනසේ පසුතැවීම් කලකිරීම හටගන්නවා අපි ගැනම අපට බොහෝ දේවල් මගහැරුණා නේද කියලා. එතකොට එහෙම පසුතැවුණා කියලා කලකිරුණා කියලා අපට ඉක්ම ගිය දේවල් පිළිබඳව කළ හැකි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට පසුතැවීමත් තවත් එක අකුසලයක් තවත් එක දුර්වලකමක් හැටියට සසර ගමනට එකතු වෙන්නේ. ඒ නිසා එක් දුබලකමක් ඇති වෙලා එක වරදක් සිද්ධ වෙලා ඒකෙන් තවත් වරදක් ජනිත කරගන්න එක ඥාන සම්පන්න ක්‍රියාවක් නෙමෙයි. අපි පුහුණු වෙන්නට ඕන වැරදුනේ කොතනද මගහැරුනේ කොතනද ඒ වගේම අතපසුුනේ මොනවද කියලා කල්පනා කරලා ඒවා දැනට අපට පූර්ණ කරගන්න පුළුවන් ප්‍රමාණය කොතෙක්ද ඒ සිදුවුණු දේ එහි ශක්තිය අවම කරන්නට දුබල කරන්නට අප විසින් කුමක් කළ යුතුද? එතකොට අපේ ජීවිතය ඕනෑම තැනකින් මේ විදිහට නැවුම්ව අවශ්‍ය දිශාවට හරවන්නට පුළුවන්. ඒ බඳු ජීවිතයක් තමයි මනුෂ්‍ය ජීවිතය. දැන් අවශේෂ ආත්ම භාවවල එහෙම හිතූ සැනින් ජීවිතේ වෙනස් කරන්නට පහසු නැහැ. දිව්‍ය ලෝකේ උපන්නා නම් ඒ උපදිනකොට ගෙනිච්ච යම් මානසික ඇබ්බැහි හුරු පුරුදු තියෙනවා. ඒවත් එක්ක තමයි දෙවියන් කටයුතු කරන්නේ. දෙවියන් උපදින්නේ කුසල බලයෙන් තමයි. නමුත් දිව්‍ය ලෝකයේ සම්පත් භුක්ති විඳින්මින් ඒ ගෙනිච්ච දේ විඳිනවා විනා ඉන් විශේෂත්වයකටපත් වෙන්නට දෙවියන්ට පහසු නැහැ. තිරිසන් ලෝකයේ යම් ස්වභාවයකින් උපදිනවා නම් ඒ ඉපදිච්ච ස්වභාවයේ භුක්ති විඳිනවා ඇරෙන්නට ඒ ජීවිතය 아무තු වෙනස්කමකට පරිවර්තනය වෙන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි මනුෂ්‍ය ජීවිතයේ තියෙන විශේෂත්වය තමයි හොඳට හෝ නරකට ඕන පැත්තකට සම්පූර්ණයෙන් පරිවර්තනය වීමේ හැකියාව තියෙනවා. මිනිස්සෙක් හැටියට. ඒකයි මේ මනුෂ්‍යාත්ම භාවයේ තියෙන විශේෂත්වය. එතකොට ඒ පරිවර්තනය යහපත් පැත්තට සිද්ධ වුණොත් ධාන, අභිඥා, මාර්ගඵල, අරහත්ත්වය, පසේ බුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වයේ දක්වා මේ මනුෂ්‍ය ජීවිතය අපට පරිවර්තනය වෙන්නට පුළුවන්. විනාශ වෙනවා නම් පරිහානියටපත් වෙනවා නම් තිරිසන් ලෝකෙට යන්න, പ്രേත ලෝකෙට යන්න, අසුර ලෝකෙට යන්න, නිරයට යන්න අවශ්‍ය සියලු සාධක මෙතනින් සම්පූර්ණ කරගන්නට පුළුවන්. මේ ලබා ඇති ජීවිතය තුළම ඒ පරිහානියටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇතැම් අය මනුලෝ ඉපදිලා මනුස්ස හැටියට ජීවත් වෙනවා. ඇතැම් අය මනුස්ස දේව හැටියට ජීවත් වෙනවා. ඒ අතර සමහර කෙනෙක් මනුස්ස പ്രേත, මනුස්ස තිරිසන් ඒ තත්වයෙන් පවා ජීවත් වෙනවා. කුමක් නිසාද? මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන හිටියට ඒ ජීවිතයේ තරම්ම පරිහානියටපත් වෙනවා. ඉතින් මේ හොඳ නරක දෙපැත්තටම පරිවර්තනය වීමේ හැකියාවක් අපි ඕනෑම කෙනෙකුට තියෙනවා. එතකොට අද ධර්ම දේශනාව තුළ අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අපිට යම් අවස්ථාවක වැටහෙනවා නම්
අපේ ජීවිතයේ මේ දුර්වල තැන් මේ අඩුපාඩු මේ පසුබෑම් තියනවා හෝ තිබුණයි කියලා එතෙන් පටන් අපේ ජීවිතය යලි අර්ථ සම්පන්න විදිහට හසුරුවා ගන්නේ කොහොමද? පසුතැවීමෙන් තොරව. ඒ මොකද සාමාන්‍යයෙන් ධර්මය හුඟක් දන්නා කෙනෙකුට පසුතැවීම ඇති වෙනව අඩුයි. ධර්මය නොදන්නම කෙනෙකුටත් පසුතැවීම ඇති වෙනව අඩුයි. මොකද පසුතැවෙන්න තරම් දහමක් තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ නිසා සත්තු සිව්පාව වගේ ඔහෙ ලැබිච්ච දෙයක් එක්කලා ජීවත් වෙනවා. වැරදුනාද, හරි ගියාද, කුසලයක්ද, අකුසලයක්ද, යහපතක්ද, අයහපත ඒවා ගැන නිනව්වක් නැහැ. හොඳට ධර්මයේ ප්‍රගුණ කරලා චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම නිවරදිව වටහාගත්තු ප්‍රඥයින්ටත් පසුතැවීම ඇති වෙනවා අඩුයි. මොකද ඒ අය දන්නවා හිත හසුරුවා ගන්න විදිහ. දැන් දාම්පෙතේ එක ඉත්තෙක් කැපුණහම දාන් ඇදීමෙහි දක්ෂත නැත්තා ඒ ඉත්ත කැපුණා කියලා ඒකට කලබල වෙන්නේ. ඒක අවස්ථාව කරගෙන අනිත් පැත්ත ඉත්තු කීප දෙනෙක් කපන්න අවස්ථාවක් හදාගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. ඒ වගේ මේ හේතුඵල සම්බන්ධතාවයේ ක්‍රියාත්මක වෙන රටාව හරියට හඳුනාගත්තු තැනැත්තා වැරදුණු තැනත් උදව් කරගෙන අපි කොහොමද ජීවිතේ ජයගන්නේ කියලා උපායශීලී වෙන්නට දක්ෂ වෙනවා. අතීත කාලේ බොහෝ උතුමන්ගේ චරිතාපදානයන් කියවලා බලනකොට අපිට පෙනෙනවා එහෙම පසුතැවි ඉඳලා නැහැ. ඒ අය හැම විටම වැරදිච්ච තැන, පැටලිච්ච තැන, වැටුණු තැන තේරුම් අරගෙන ඒක ශක්තියක් කරගෙන තියනවා අනාගතේ ජය ගන්නට. එතකොට ඥානවන්තයා, බුද්ධිමත් පුද්ගලයා ඒ විදිහෙන් කටයුතු කරනවා. දැන් ඒ විදිහට ධර්මයේ පිළිබඳව ගැඹුරු විචක්ෂණ භාවයකුත් නැති, හැබැයි ධර්මයේ පිළිබඳව යම්කිසි උනන්දුවක්, සද්ධාාවක් ඇති මධ්‍යම මට්ටමේ අපට තමයි බොහෝ අවස්ථාවල පසුතැවීම ඇති වෙන්නේ. එතකොට අපි උනන්දු වෙනවා ධර්මයේ පිළිබඳව, අපිට යම්කිසි සද්ධාාවක් තියෙනවා, අපිට යම්කිසි ගෞරවයක් තියෙනවා, මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි ගමන් කිරීම අවශ්‍යයි කියලා අපිට වැටහෙනවා. හැබැයි එහි පරතරට ගිහිල්ලා නැති නිසා පුංචි දුර්වලකම්, අඩුපාඩු දකිනකොට අපිට පසුතැවීම ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පසුතැවීම ඇතිවීම නිසා අපි නැවත මානසිකව දුර්වල වෙන්නට පුළුවන්, කඩා වැටෙන්නට පුළුවන්. හැබැයි එහෙමයි කියලා යම්කිසි කෙනෙක් කවදාවත්ම පසුතැවෙන්නේ නැතුව ඉතින් ඕවා සාමාන්‍ය දේවල්නේ, මිනිස්සු අතින් අඩුපාඩු සිද්ධ වෙනවනේ, මිනිස්සු අතින් නොයෙක් වැරදි සිද්ධ වෙනවනේ, ඒක වැරදි සිද්ධ වෙන එක මනුෂ්‍ය ගතියක්නේ, මම නම් ඕවා එච්චර ගණන් ගන්නෑ කියලා එහෙම හිටියොත් එහෙම ඒ මනුස්සයා කවදාවත් වරදින් මිදෙන්නෙත් නැහැ. එතකොට වරද නොදැක සිටීම, වරද ගණන් නොගෙන හිටීම, දුර්වලකම නොසලකා හැරීමත් යෝග්‍ය නැහැ. මොකද මේ පුද්ගලයා කවදාවත් දුර්වලකම හදාගන්නේ නැහැ. ආයති සංවරෙහි පිහිටන්නට එතනත්තාට ඕනකමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දුර්වලකම දැකලා, අඩුපාඩුව දැකලා පසුතැවෙනවා නම් ඒ තැනත්තාත් යහපතක් කරගන්නේ නැහැ. එහෙනම් ඇත්තටම අපි මොකද්ද කරන්න ඕන? වරද හැටියට දැනගෙන, දුබලකම හැටියට දැනගෙන, මගහැරුණු තැන මගහැරුණයි කියලා දැනගෙන, ඒ ගැන පසුතැවෙන්නේ නැතිව කාරණේ වැටහුණු තැනින් එතන ඉඳලා නැගී සිටින්නට වෑයම් කරන්න. එතකොට අද අපි ඒ සඳහා මාතෘකා කළ ගාථා ධර්මය එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිම. යම් කිසි කෙනෙක් මුලින් ප්‍රමාදී වෙලා, ඒ කියන්නේ සිහියෙන්, ප්‍රඥාවෙන් තොරව කටයුතු කරන මුල් අවස්ථාවේ, එතකොට පසුව එතනත්තට වැටහෙනවා මගේ අතින් බොහෝ දේවල් ගිලිහි වුණා, වැරදුනා, පැටලුණා, කාලේ ඉක්ම ගියා, මම ගත යුතු ප්‍රයෝජනේ ගත්තේ නෑ මේ ජීවිතයෙන් කියලා වැටහෙනවා. එහෙම වුණාට පස්සේ පසුතැවෙමින් ඉන්න එක නෙමෙයි, පච්චාසෝ නප්පමජ්ජති, එතෙන් පටන් එතනත්ත අප්‍රමාදීව කටයුතු කරනවා නම් බුදුහාමුදුරු උපමාවක් දේශනා කරනවා සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා. ඒ තැනත්තා හරියට වලාකුලින් මිදුණු සඳක් වගේ බැබලීමටපත් වෙනවා. දැන් වලාකුලින් මිදුනහම සඳ පෙරටත් වඩා ප්‍රභාමත් බවක් අපට දැනෙනවා. ඒ මොකද මෙතෙක් අන්ධකාරයේ තිබිලා එතනින් මිදිලා ප්‍රභාමත් වෙනකොට ඒ ආලෝකය තීව්‍රව දැනෙන්නට ගන්නවා. හැබැයි ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? සඳ වලාකුලෙන් වැහුණයි කියලා සඳේ එළිය අඩුවක් වෙන්නේ නැහැ.
සඳ සඳමයි, එළියත් එළියමයි. හැබැයි වලාකුලෙන් කරන්නේ ඒ ආලෝකය ප්‍රකට වීම වළක්වනවා. ආවරණය කරනවා. සඳේ ආලෝකයේ වෙනසක් නැහැ. ආලෝකය ලෝකයට ප්‍රකට වීම විතරයි වළක්වන්නේ. ඒ නිසා පසුව ඒ වලාකුලෙන් සඳ ඉවත් වුණොත් එහෙම නැත්නම් සඳෙන් වලාකුල ඉවත් කරන්නට පුළුවන් නම් ඒ අවස්ථාවේදී යලිත් සඳෙහි තිබුණු ප්‍රකෘති ප්‍රභාව ප්‍රභාමත් වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි කාගෙත් මනස අපි ඉපදිලා තියෙන මනුෂ්‍යාත්ම භාවයක කුසල් සිතකින්. කුසල් සිතක් කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. අකුසල් සිතක් කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොටගෙන හටගන්න සිත්. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය මූලික කොටගෙන යම් සිතක් හට ගන්නවා නම් ඒක අකුසල් සිතක්, ඒක කිලිටි සිතක්. යම් සිතක් අලෝභය, අද්වේෂය, අමෝහය පාදක කොටගෙන හට ගන්නවා නම් අලෝභය කියලා කියන්නේ ත්‍යාගශීලී බව, අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රී පූර්වක බව, අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. මේ කුසල මූලයන්ගෙන් යම් සිතක් හට ගන්නවා නම් ඒ සිත පිරිසිදුයි, ප්‍රභාස්වරයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං. මහණෙනි සිත ප්‍රභාස්වරයි. ඇයි ඒ මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ කුසල් සිතකින් නිසා. නමුත් පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං. පස්සේ කාලෙක උපදිනකොට අපේ සිත ප්‍රභාස්වර වුණාට පස්සේ කාලෙක අර ප්‍රමාදී බව නිසා විවිධ දුර්වලකම් මතුවෙලා, සාංශාරික ඇබ්බැහි මතුවෙලා, හැඟීම් බර වෙලා, පංචේන්ද්‍රයන්ට අපි මුසපත් වෙලා අවසානයේ අර පිරිසිදු සිත කිලිටි වෙනවා. හැබැයි කිලිටි වුණාට අපි ඉපදිලා තියෙන පිරිසිදු සිතේ ශක්තිය හාත්පසින් කන පිට යන්නේ නැහැ. ඒ නිසා යම් මොහොතක අර වලාකුලෙන් සඳ ඉවත් වෙන්නා වගේ අර කිලුට තේරුම් අරගෙන අපිට ඉවත් කරන්න පුළුවන් නම් යලිත් මේ ජීවිතය තුළම ඒ මනසේ ප්‍රභාස්වර බව අවදි කරන්නට පුළුවන්. හැබැයි යම් හේතුවක් නිසා අර වලාකුල ඉවත් නොවීම සඳ බැස යන තෙක්ම වලාකුල හැමම රැඳී තිබුණොත් නැවත ප්‍රභාමත් නොවීම අන්ධකාරයේ ගිලියා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙකුට මේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන වෙන්නට කලින් ඒ මනස ආවරණය කරන කිලුට අයින් කරලා යලි ප්‍රභාව අවදි කරගන්නට නොහැකි වුණොත් ඒ කිලුටු සිතෙහිම ගිලී ගිහින් මරණාසන්න අවස්ථාවෙත් ඒ කිලුටම අරමුණු වෙලා දුර්වල තැනක උපදින්නට එය හේතුවක් වෙනවා. එහෙම වුණොත් යලි මනුලෝකයට එන්නට අවකාශයක් නැහැ. දුර්වල ආත්ම භාවයක්. ඒව හඳුන්වනවා අපි දුගතියයි කියලා. ඒතර දුගතියෙහි උපදින්නේ කිලිටි වූ ආවරණය වූ සිතකින්. හැබැයි මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අවසන් තප්පරයේදී හරිය අපට ඕන නම් ඒ සිත ප්‍රභාමත් කරන්නට පුළුවන්. ඒක හරියට හඳුනාගෙන අවදි කරගත්තොත් අපි නික්ම යන්නේ යලිත් ප්‍රභාස්වර සිතකින්මයි. එතකොට නිවන් දකින තෙක් ඊළඟට ලබන ආත්ම භාවයත් පැහැපත් තැනක, යහපත් තැනක, සුගතියකම ජනිත වෙන්නට පුළුවන්. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපට ජීවිතයේ යම් යම් දේ මගහැරුණා නම්, අතපසු වුණා නම්, ප්‍රමාදී වුණා නම් ඒ ගැන තැවෙන එක නෙමේ, ඒ වටහාගත්තු තැන ඉඳලා අපි නැගී සිටින්නට වෑයම් කරන්න ඕන. මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිඳිද්දී සම්මජ්ජනී කියන තෙරුන් වහන්සේ ආරමුණු කරගෙන. සම්මජ්ජනී කියලා උන්වහන්සේ හඳුන්වන්නේ, සම්මජ්ජනී කියලා කියනවා පාලි භාෂාවෙන් අතුගානවා, අමදිනවා. ඉදල කොස්ස අරගෙන අතුගානවට කියනවා සම්මජ්ජති. එතකොට මේ හාමුදුරුවන්ගේ වැඩේ උදේ අවදි වෙච්ච වෙලේ ඉඳලා ඉදලක් කොස්සක් අරගෙන නිතරම අතුගානවා. එතකොට මිදුලා අතු ගන්නවා, ගේ අතු ගන්නවා, පිරිසුදු කරනවා. නිරන්තරයෙන් උදේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් උන්වහන්සේගේ කාර්යය තමයි අතු ගන්න එක. ඉතින් හැම තැනම හොඳට අතුපතු ගාලා සුද්ධ කරලා පිරිසිදුව තියෙනවා. දැන් උන්වහන්සේට පෙනෙන්නේ අර අනිත් භාවනා කරන හාමුදුරුවෝ නිකන් අලසෙව වගේ තමයි පේන්නේ. ඒ මොකද දැන් මේ හාමුදුරුවෝ නිතරම ඉදලා කොස් අරගෙන අතු ගන්නවා. අර සමහර හාමුදුරුවෝ හේ නිකන් ඉන්නවා. පස්සේ දවසක් මේ හාමුදුරුවෝ ඉදලත් අරගෙනම රේවත කියන හාමුදුරුවෝ ළඟට ගියා. ඒ හාමුදුරුවෝ ඔහේ නිකන් ඉන්නවා වගේ පේනවා. පස්සේ මේ හාමුදුරුවෝ ඉදලත් අරගෙනම ගිහිල්ලා කියනවා, ඔබ වහන්සේ මේ නිකන් ඔහේ බලාගෙන ඉන්නේ
ඉදලක් කොසක් අතට අරගෙන පොඩ්ඩක් මේ කැලි කසල ඉවත් කළොත් නරකද? අතුපතු ගෑවොත් හොඳ නැද්ද? කියලා. පස්සේ රේවත හාමුදුරුවෝ කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේට යම් නිවැරදි මඟ පෙන්වීමක් කරන්නට පුළුවන් නම් හොඳයි කියලා. රේවත හාමුදුරුවෝ ඔබ වහන්සේ ওই ඉදල පැත්තකින් තියලා ජල ස්නානය කරගෙන පිරිසිදු වෙලා වඩින්නකෝ අපි ටිකක් කතා කරන්න. පස්සේ තෙන් රේවත හාමුදුරුවෝ වැඩිහිටි හාමුදුරුවෝ නමක් නිසා අර හාමුදුරුවෝ ඒ කිව්ව උපදේශය පිළි අරගෙන ඉදල පැත්තකින් තියලා ජල ස්නානය කරලා පිරිසිදු වෙලා රේවත හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. ඊට පස්සේ රේවත හාමුදුරුවෝ කියනවා ආශ්මතුනේ අපි උදේ එළිවෙච්ච වෙලේ ඉඳලා අතුගගා ඉන්නට නෙවෙයි මහාන උනේ. අතුගානෝ අමදිනවා කියන එක අවශ්‍ය දෙයක්. ඒක අතහරින්නට කියනවා නෙමෙයි. හැබැයි ඒක දවසේ එක කාර්යයක් විතරයි. ඒ නිසා අපි උදෙන්ම අවදි වෙලා ඉදල කොස්ස අතට අරගෙන කැලිකසල තියෙන තැන් සුද්ධ පවිත්‍ර කරන්නට ඕන. ඒ කටයුතු කරලා ඊට පස්සේ පිණුසිඟා වඩින්නට ඕන. ඊට පස්සේ දානේ වළඳලා අපි ටිකක් විවේකීව හුදකලා තැනකට වෙලා භාවනා කරන්නට ඕන. මොකද අපි මේ මනුස්ස ලෝකෙට ආවේ අපි මහාන උනේ අපේ හිත සකස් කරගන්න. ඒ නිසා භාවනා කිරීම අපට ජීවිතේ අත්‍යවශ්‍යයි. ඒ සඳහා සුදුසු කමඨහනක් තථාගතයන් වහන්සේගෙන් හෝ එහෙම නැත්නම් වෙනත් ආචාර්යෝ මහතෙරුන් වහන්සේ නමකගෙන් හෝ සුදුසු කර්මස්ථානයක් විමසාගෙන සවස් වෙනකන් භාවනා කරන්න ඕන. ඊට සවස් කාලේ නැවත ඉදලා කොස්ස අරගෙන යලිත් අතුපතු ගාලා පිරිසුදු කරලා ඒ කටයුතු කරන්න ඕන. එහෙමයි පැවිද්දෙකුගේ දවස අර්ථවත්ව ගෙවිය යුත්තේ. එලි වෙච්ච වෙලේ ඉඳන් රැ වෙනකන් අතු ගෑවා කියලා විතරක් මේ මිදුල තියෙන කැලිකසල ඉවත් වුණා කියලා විතරක් අපේ කෙලස් දුරු වෙන්නේ නැහැ. ඒ නිසා බාහිර පරිසරය පිරිසුදු කරලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේ සිතත් පිරිසුදු කරගන්නට ක්‍රියා කරන්නට ඕන. ඒක අවශ්‍ය දෙයක් කියලා රේවත හාමුදුරුවෝ උපදෙස් දුන්නා. ඒ උපදේශය පිළිගත්තු මේ සම්මාජනී තෙරුන් වහන්සේ ඊට පස්සේ එදා ඉඳලා අර උදෑසනම නැගිටලා අතුපතු ගෑම් කරනවා. හැබැයි ඊට පස්සේ පිණුසිඟා ගිහිල්ලා දානේ වළඳලා උන්වහන්සේ හුදකලා තැනකට වෙලා භාවනා කරනවා. නැවත සවස් භාගයේ එමදීම් කටයුතු කරනවා. මෙහෙම ටික කාලයක් යනකොට උන්වහන්සේ සාංශාරික භව පුරුද්දත් එක්කලා ප්‍රඥාව අවදි කරගෙන සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයටපත් වුණා. දැන් උන්වහන්සේ නිතරම අතුගගා ඉන්නේ නැහැ. දැන් අර වෙනදා නම් දවස මුළුල්ලේම අතුගාන නිසා කොතනකවත් කැලිකසල එකතු වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට දවල් කාලේ තැන්වල අපි කොච්චර අතු ගෑවත් ඊළඟට හුලඟක් ආපු ගමන් ආයෙ කොළ රොඩු වැටෙනවනේ. දැන් අරහාමුදුරෝ ඉස්සල්ලා ඒ කොළ රොඩු වැටෙන ගානේ අතු ගන්න. ඒ නිසා කොයි වෙලාවකවත් කැලිකසල එකතු වෙන්නේ නැහැ. හැබැයි දැන් උදෑසන අතු ගන්නවා, හවසට අතු ගන්නවා, දවල් කාලේ සමහරලාට හුලම් පාරට ගස්වල කොළ වැටිලා තැන්වල රොඩු තියෙනවා. භික්ෂුන් වහන්සේලා කතා කරන්න ගත්තා. ඉස්සර නම් මේ සම්මජ්ජනී තෙරුන් වහන්සේ අනලස්ව, ඒ කියන්නේ අලස නොවි බොහොම ක්‍රියාශූරව උදේ ඉඳන් රැය වෙනකන් අතුපතු ගාලා පිරිසිදු කරනවා. දැන් එහෙම කරන්නේ නැහැ. මොකද දන්නේ දැන් නිකන් අලසකමක් ඇති වෙලාද දන්නේ නැහැ කියලා කතා කළා. කම්මැලි හිතිලාද දන්නේ නැහැ කියලා කතා. ඊට පස්සේ ගිහිල්ලා උන්වහන්සේගෙන් ඇහුවා ඇයි දැන් ඔබ වහන්සේ ඉස්සර වගේ අතු ගන්න නැත්තේ? ඊට පස්සේ සම්මාජනී හාමුදුරුවෝ කියනවා මම ඉස්සර අතු ගෑවා තමයි පිරිසුදු කළා තමයි. නමුත් මම බොහොම ප්‍රමාදීවයි කටයුතු කළේ. සිහියෙන් තොරවයි මං කටයුතු කළේ. ඒ නිසා මම බාහිර පරිසරය සුද්ධ කරාට මගේ සිත පිරිසුදු කරගන්න මං කටයුතු කළේ නැහැ. ඒ නිසා මට රේවත තෙරුන් වහන්සේ මට මඟ පෙන්නුවා. ඒ අනුව මම භාවනා කරලා දැන් මගේ සිත පිරිසුදු කරගන්න මම ක්‍රියා කළා කියලා උන්වහන්සේ සිහිපත් කළා. භික්ෂුන් වහන්සේලා මේ කාරණේ ගිහිලා බුදුහාමුදුරුවොත් එක්කලා කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්දී තමයි දේශනා කරන්නේ යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පබහාසේති අබ්භාමුත්තෝ චන්දිමා. මහණෙනි යම් කිසි කෙනෙක් මුල් අවස්ථාවේ ප්‍රමාදී වුණත් පසුව ඒ තමාගේ ප්‍රමාද දෝෂය තේරුම් අරගෙන පසුතැවෙන්නේ නැතිව යම් කිසි කෙනෙක් උත්හාන වීරෙන් Tamanගේ දුර්වලකම් මගහරවා ගන්නවා නම් කෙලස් දුරු කරන්නට කටයුතු කරනවා නම් සැබවින්ම ඒ තනත්තා වලාකුලෙන් මිදුණු සඳක් වගේ යලිත් බැබලීමටපත් වෙනවායි කියන. පින්තුනි අපට හුඟක් වෙලාවට
දැන් යම්කිසි ප්‍රමාණයකින් අපට සද්ධාාවක් තියෙනවා, ගුණය කෙරෙහි කැමැත්තක් තියෙනවා, දහම කෙරෙහි සීලය කෙරෙහි හැඟීමක් තියෙනවා. එතකොට අපි මේ ප්‍රමාදී වෙනවා කියලා කියන්නේ සත්තු මරමරා හොරකම් කර කර බොරු කියා එහෙම අපරාධ කර කර ඉන්නවා කියන එකම නෙමෙයි ප්‍රමාදී බව කියන්නේ. දැන් සමහර කෙනෙකුගේ ජීවිත අපි දකිනවා හුඟා පව්කම් වලින් වැළකීලා ඉන්නවා. පාප කර්මයක් නොකරන තරමට පරිස්සම් වෙනවා. කුසල කර්මත් කරනවා. දැන් අර සම්මජ්ජනී හාමුදුරුවොත් එහෙම උන්වහන්සේ පව් කර කර හිටියා නෙමෙයි. ඉදලා කොස් අරගෙන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන භික්ෂුන් වහන්සේලා ගැවසෙන තැන අතුපතු ගන්නවා කියලා කියන්නේ ඊටාම උසස් පින්කම. ඒක ප්‍රඥාව දියුණු වෙන, ඒ වගේම රූප සම්පත්තිය වැඩෙන, ගුණ නුවණ වැඩෙන, අනතිමානී බව ඇති වෙන ඊටාම උසස් කුසලයක්. අතු ගන්නවා කියන එක. ඒක වරදක් නෙමෙයි. නමුත් දැන් මෙතන ප්‍රමාදී බව කියලා කියන්නේ පින්නතුනේ අපි පව්කම් වලින් වැළකුණා කියලා විතරක්, කුසල් කළා කියලා විතරක් අපේ ප්‍රතිපදාව පූර්ණ වෙන්නේ නැහැ. බෞද්ධ වූ අපි ගොඩක් දෙනෙකුට මේ ප්‍රතිපදා මාර්ගයේ අපි වරද්ද ගන්න, පටලවා ගන්න තැනක් තමයි යොතන. එහෙම නැත්නම් ප්‍රමාදී වෙන තැනක් තමයි යොතන. අපි හිතනවා දැන් සමහරුන්ට සිල් ගන්න එන්න කිව්වන් පස්සේ සමහරු කියන්නේ ඉතින් අපි පව් කරන්නේ නැහැනේ හාමුදුරනේ. අපි ඉතින් ගෙදර හිටියත් සිල් ගත්තා වගේ තමයි. එතකොට යම්කිසි කුසලයක් කරන්න කිව්වන් පස්සේ අපි ඉතින් නිතර පින්කම් කරනවා. මගේ ජීවිතේ මම අටපිරිකර මෙච්චර පූජා කරලා තියෙනවා. කටින පින්කම් මෙච්චර කරලා තියෙනවා. මේ තැන්වලට මම වර්ෂයකට මෙච්චර වාර ගානක් දන් දීලා තියෙනවා. මෙච්චර මම අසරණයින්ට පිහිට වෙලා තියෙනවා. මෙච්චර පන්සල් හදලා තියෙනවා. මෙච්චර ගවයෝ නිදහස් කරලා තියෙනවා. ඉතින් සමහරලාට පින් පොතක් හැටියට සටහන් කරගෙන බොහෝ කාරණා තියෙනවා. හිතලා සතුටු වෙන්න පුළුවන්. දැන් සියල්ල සම්පූර්ණයි කියලා තමයි හිතන්නේ. නෑ පින්නතුනේ, තථාගත අනුශාසනාව එතනින් නවතින්නේ නෑ. පව්කම් වලින් වැළකීම එක පියවරක් පමණයි. කුසල් දහම් කිරීම තවත් පියවරක් පමණයි. හැබැයි එතනින් මේ බුද්ධ අවවාදේ නවතින්නේ නෑ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. එයින් නොනවත්වා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි මඟ පෙන්වීමකුත් කරනවා. ඒ කොමක්ද? සචිත්ත පරියෝදපන. සිත පිරිසුදු කරන්න. එතකොට සිහි බුද්ධිය ඇති, දහම ගැන හැඟීම ඇති, සද්ධා සම්පන්නෝ අපි කවුරුත් අපට දැනෙන ප්‍රමාණයෙන් පව්කම් වලින් වැළකීලා ඉන්නවා. ඒක අවශ්‍යයි. පින්කනුත් ජීවිතේ පුළුවන් හැටියට කරගෙන තියෙනවා. ඒකත් අවශ්‍යයි. හැබැයි සමහර වෙලාවට ඒ අපි කරන හොඳ දේවල්ම උපාදාන කරගෙන ඒවත් එක්කම පැටලි අපේ ජීවිතේ ප්‍රමාදී බව ඇති කරගන්න. අර සම්මජ්ජනී හාමුදුරුවන්ට උනා වගේ. දැන් උන්වහන්සේ වරදක් නෙමෙයි කළේ, අපරාධයක් නෙමෙයි කළේ, හොඳ දෙයක්. හැබැයි ඒ උන්වහන්සේ කරන වැඩේම තමයි හරි. හැමෝම මේ ඉදලක් අරගෙන අතු ගන්න එකමයි කරන්න ඕන කියලා ඒ තමන් වහන්සේ කරන එකම දැඩිව උපාදාන කරගෙන ඒකම අනිත් අයටත් ආරෝපණය කරගෙන අනිත් අය එහෙම කරන්නේ නැහැ කියලා චෝදනා කරමින් ඒ තමන් කරන කාර්යම උපාදාන කරගෙන පැවතුනා මිසක් සිත පිරිසුදු කිරීම, කෙලෙස් දුරු කිරීමක් ගැන උන්වහන්සේ කල්පනා කළේ නැහැ. දැන් වර්තමානයේ අපිට බොහෝ අය හමු වෙනවා ඒ බඳු චරිත, උගාක් හොඳ ජීවිත, උගාක් හොඳ දේවල් කරනවා. හැබැයි සමහර වෙලාවට හොඳ දේවල්ම උපාදානය කරගන්න. ඒවැම එල්බගෙන, ඒවා තුලම කිමිදිලා, ඒවා එල්බ ගැනීම නිසාම අනිත් අයත් එක්ක ගැටුම් ඇති කරගන්නවා, අනිත් අයට චෝදනා කරනවා, අනිත් අයට නිග්‍රහ කරනවා. තමන් ඒ පිළිබඳව යම්කිසි මානයක් ඇති කරගෙන කටයුතු කරනවා. එතකොට අපිට නොදැනුවත්වම අර හොඳ දේ පාදක කරගෙන අපේ මනස පරිහානියටපත් වෙනවා. අපි උදාහරණ කීපයක් අරගෙන බලුවොත් අපි හිතමු මත්ස්‍ය මාංශ අනුභවයෙන් වැළකී සිටීම කියන එක හොඳ ප්‍රතිපදාවක්. එතකොට බුදුදහමේ කොතනකව මස් කන්න එපා කියලා තහනම් කරලා නැහැ. ප්‍රාණඝාතයේ වැරදි, ප්‍රාණඝාතයට අනුබල දීමත් වැරදි. මරිච්ච සතෙක්ගේ මාංශය කියලා කියන්නේ මලකුණක්. එතන මලකුණ කනවද බොනවද ඒක ඉතින් තමන්ගේ වැඩක්. ඒක ගැන බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරන්නේ ප්‍රාණඝාතයේ සුදුසු නැහැ. ප්‍රාණඝාතයට අනුබල දීම සුදුසු නැහැ. ඒතොර සචේතනිකව තව කෙනෙකුට හිංසාවක් කිරීම නොකළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙකුට මත්ස්‍ය මාංශයෙන් උතු වළකින්නට පුළුවන් නම් ඒක නිරෝගීකමටත් හොඳයි, ප්‍රතිපදාවටත් හොඳයි, ආදර්ශයටත් හොඳයි, හැම පැත්තටම ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි මේ යහපත් වූ ප්‍රතිපදාවෙහි ටික කාලයක් පිහිටාගෙන යනකොට සමහරුන්ට එක්තරා අධිමානයක් ඇති වෙනවා. අපි වෙජිටේරියන්, අපි දැන් මස් කන්නේ නැහැ, අපි නිර්මාංශිකයි, අනිත් අය නම් මස් කනවා, ඒගොල්ලෝ වෙජිටේරියන් නෙමෙයි, ඒගොල්ලන්ට ಗುಣධම් වඩන්න බෑ, ඒගොල්ලන්ට මෙත් වඩන්න බෑ,
මස් මාංශ කෑමෙන් වැළකුණොත් විතරයි මෙත් වඩන්න පුළුවන්. දැන් අපි නම් නිවනට බොහොම සමීපව ඉන්නේ. ඒගොල්ලන් නම් තව බොහෝ කල්යයි නිවන් දකින්න. මේ විදිහට හිතමින් කල්පනා කරමින් තමන් හුවා දක්වමින් අන් අය හෙලා දකිමින් කටයුතු කරන්නට පෙළඹෙනවා. දැන් මස් මාංශයෙන් වැළකීම කියන එක උසස් ප්‍රතිපදාව. දැන් ඒ උසස් ප්‍රතිපදාවේ පිහිටීම එතනත්තාට කුමක් පිණිසද හේතු වෙලා තියෙන්නේ? සිත කිලිටි කරගෙන නිවන් මගින් බොහෝ දුරස් වෙන්නට. එතකොට අපට නොදැනුවත්වම අපි කරන හොඳ දේවල්ම අපේ ගමන් මගට බාධක වෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? පව්කම් වලින් වැළකීම, පින්කම් කිරීම ගැන විතරයි අපේ අවධානය යොමු කරන්නේ. සිත පිරිසුදු කිරීම නැමැති කාර්යයක් අපිට කරන්න තියනවා කියන එක අපට අමතක වෙලා ගිලිහි යනවා. අපි අතින් උනත් බොහෝ අවස්ථාවල ඒ බඳු දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාට පස්සේ තමයි අපට තේරෙන්නේ. ඒත් නිකන් තේරෙන්නේ නැහැ. ටිකක් ආවර්ජනා කරලා බැලුවොත් තමයි තේරෙන්නේ. දැන් මේ කාරණේම පදනම් කරගෙන මට මෙහෙම වෙලා නේද කියලා. පින්නතුනේ අපි නිතර මේ ධර්ම දේශනාවලදීත් සිහිපත් කරනවා. එක්තරා කාලයක් අපට ඕන වුණා මේ පන්සලේ වැඩ අධිකයි, බණ කිය දානෙට යනවා, පිරිතට යනවා, පාංශකූලට යනවා, බණට යනවා, අනුන්ගේ වැඩ කර ඉන්නවා මිසක් නිවන් දකින්න, ගුණධම් වඩන්න අපට කාලයක් නැහැ නේද කියලා හිතලා මට ඕන වුණා වෙනම ගල්ලෙනක් සකස් කරගෙන ගල්ලෙනට ගිහිල්ලා වෙන් වෙලා අර සියලු වැඩ නවත්තලා භාවනා කරන්න. ඉතින් ඒ නිසා නායක හාමුදුරන්ටත් මම කියලා මට බණට, දානෙට, පිරිතට, පාංශකූලට මොකකටවත් කියන්න එපා. මම හුදකලාව ටිකක් භාවනා කරන්න ඕන කියලා ගල්ලෙනක් සකස් කරගෙන පිණ්ඩපාතේ දවසකට එක වතාවක් ගිහිල්ලා උදේ එළි වෙච්ච වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් භාවනා කරනවා, සක්මන් කරනවා, වතාවත් කරනවා, පිරිත් සජ්ජායනා කරනවා, බුද්ධ වන්දනා කරනවා. ওই විදිහට කාලසටහනක් හදාගෙන මම ඒ කටයුතු කළා. ඉතින් එහෙම කරනකොට මට හිතුනේ ඊටාම ඉක්මනින් මගේ ප්‍රතිපදාව මස්තක ප්‍රාප්ත වේවි කියලා. කාලයක් යනකොට සමහර අය ගල්ලෙනට හොයාගෙන ඇවිල්ලා ආරාධනා කරනවා අනේ හාමුදුරනේ අපේ ගෙදර මේ 3 මාසේ බණක් තියෙනවා ඔබ වහන්සේ කොහොම හරි වඩින්න ඕන එක දවසයිනේ අපේ බණට විතරක් වඩින්න. එහෙමනේ මිනිස්සු කියන්නේ. අනිත් ඒවාට යන්න ඕනේ අපේකට විතරක් එන්න. ඔබ වහන්සේ ටික විවේක ගන්න හැබැයි අපේකට විතරක් එන්න. ඒතර හැමෝම ඉතින් එහෙම තමයි ආරාධනා කරන්නේ. එතකොට දැන් මේ විදිහට සමහරු ඇවිල්ලා ආරාධනා කරනවා ගල්ලෙනටම ඇවිල්ලා. දැන් මෙහෙම ආරාධනා කරන්න එනකොටම මට තරහ එනවා. ඉතින් මම ඒ කෝපය පාලනය කරගෙන කොහොම හරි ඒගොල්ලන්ට සුදුසු උත්තරයක් දීලා මම පිටත් කරා. දැන් කලක් යද්දි මට දැනෙන්න ගත්තා පන්සලේ ඉද්දී යම් කිසි කෙනෙක් මට බණට දානෙට ආරාධනා කරන්න ආවොත් දිනපොත බලලා ඉඩ තියෙනම් පුළුවන් කියනවා, බැරි නම් බෑ කියනවා. මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. දැන් එහෙම නෙමෙයි අර මිනිස්සු එන්නකොටම මට තරහ එනවා. දැන් මම කල්පනා කළා පන්සලේ ඉන්නකොට මට ටිකක්වත් කරුණා මෛත්‍රිය තිබුණා. දැන් මේ ಗುಣධම් වඩන්න කියලා ගල්ලෙනට ආවට පස්සේ තිබිච්ච එකක් නැති වුණාද කියලා මට හිතුණා. හැබැයි දැන් මේ මොකද්ද වෙන්නේ කියලා නැවත කල්පනා කළාට මට කොහොමවත් මගේ දෝෂයක් පේන්නේ නැහැ. මට පේන්නේම අනිත් අයගේ වැරද්දමයි. එයි දැන් මම මේ ඔක්කොගෙම අයින් වෙලා ඉක්මනින් නිවන් දකින්න කියලා උත්සාහ කරනවා. මේ මිනිස්සු මෙතනටත් එනවා මාරයෝ වගේ බාධා කරන්න කකුලෙන් අදින්න කියලා තමයි මට හිතෙන්නේ. නමුත් දැන් මොකක් වුණත් දැන් අවසානයේ කෙලසෙන්නේ මගේ හිතනේ. ඒ නිසා මොකක්ද මේකට යොදන්න ඕන පිළියම ඇයිද මෙහෙම වෙන්නේ කියලා නැවත බොහෝ කාලයක් සති ගණන් මාස ගණන් සිතනකොට තමයි මට දැනෙන්න ගත්තේ ඇත්තටම පුද්ගලයෝ නෙමෙයි මගේ නිවන් මඟට බාධා කරන්නේ මේ මගේම සිතේ ඇති වෙන ද්වේෂය නේද? බුදුහාමුදුරුවෝ නීවරණ හැටියට දේශනා කරන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. නිවන් මඟ අහුරන ධර්ම ඕවා. අසවල් ස්ත්‍රිය නිවන් මඟ අසුරනවාය, අසවල් පුරුෂයා නිවන් මඟ අසුරනවා. එහෙම කියලා නෑනේ. එහෙනම් මේ ස්ත්‍රී පුරුෂයවත්, පුද්ගලයවත්, ස්ථානවත්, ද්‍රව්‍යවත්, සිදුවීම්වත් නෙමෙයි අපේ නිවන් මඟ අහුරන්නේ. ඒ පිළිබඳව අපි හිතන මනෝභාවයක්. දැන් මේ කාරණේ අපි කොතෙක් මහ ජනතාවට කියා දීලා තිබුණත් මටම ඒ කාරණේ වටහා ගන්න වසර බොහෝ ගණක් ඔය පීඩාව විඳින්නට සිද්ධ වුණා. එතකොට එතනදී මම කල්පනා කළා දැන් ඇයිද එහෙම වෙන්නේ? මේ දන්නා දේම ඇයිද මට පැටළුනේ? ඇයිද මට වැරදුනේ? එහෙම හිතලා බලනකොට මගේ ප්‍රාර්ථනාවමයි එතනට හරස් වෙලා තියෙන්නේ. මොකද්ද ප්‍රාර්ථනාව? දැන් මම පන්සලෙන් පිටත් උනේ මොකක් සඳහා? මට මේ අනුන්ගේ වැඩ කර ඉන්න බෑ. ඉක්මනට නිවන් දකින්න ඕන. ඊට පස්සේ මගේ ප්‍රාර්ථනාව මම වෙනස් කළා. වෙනස් කළා කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ කියලා නෙමෙයි. දැන් එතෙක් මම ප්‍රාර්ථනා කළේ මට ඉක්මනින් නිවන් දකින්න ලැබෙන්න.
ඊට පස්සේ මම ප්‍රාර්ථනා කරන්න ගත්තා මට ඉක්මනින් කෙලස් නසන්න ශක්තිය ලැබෙන්න කියලා. අර්ථය එකමයි. නමුත් මට ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා හිතනකොට අපටත් නොදැනුවත්වම නිකම් ප්‍රතිලාභයක් ලබන්න යමක් ලබා ගන්න අත්පත් කරගන්න දඟලන එක්තරා තෘෂ්ණා මූලික අදහසක්. අවසානයේ අපටත් නොදැනී සක්කාය දිට්ඨියම අපි තුල වර්ධනය වෙනවා. සක්කාය දිට්ඨිය තුල මිහිර වෙනවා. එයි මට දුක් විඳින්න බෑ. මට මේ අපහසුවටපත් වෙන්න බෑ. මේ අනුන්ගේ වැඩ කර කර ඉඳලා මට නිකන් පීඩාවටපත් වෙන්න බෑ. ඒගොල්ලන්ගේ වැඩ ඕන කෙනෙක් කරගත්තේ මම ඉක්මනට මෙතනින් ගැලවෙන්න ඕන. ගැලවෙන්න නම් සක්කාය දිට්ඨිය දුරු කරන්න එපා. දැන් මේ ගැලවෙන්න ඕන කියත් අවසානයේ තහවුරු කරගන්නේ ඒ සක්කාය දිට්ඨිය. මමත්වයම. ඒ සත්ව පුද්ගල සංඥාව. එතකොට දැන් භාවනා කරන එක වරදක් නෙවෙයි. භාවනා කරන්න ඕන නිවන් දකින්න. ගුණධම් වඩන්න ඕන, ගල්ලෙනට යන එකත් හොඳයි, හුදකලා වෙන එකත් හොඳයි. දැන් මේ හොඳ දේවල් සියල්ල පදනම් කරගෙන අවසානයේ මොකද්ද සිද්ධ වුනේ? සක්කාය දිට්ඨිය වැඩිලා ඒ තුල අපටත් නොදැනී නිවන අරමුණු කරගෙන තෘෂ්ණාවක් වැඩිලා ඒ තෘෂ්ණාවෙන් අපි ඉලක්ක කරගෙන හඹා යන කාරණේට යමෙකුගෙන් බාධා වෙනවා නම් ඔවුන් සමග ගැටුම් ඇති වෙලා අවසානයේ තණ්හා, දිට්ඨි, මානවලට වසඟ වෙලා ඒ කුමක් පදනම් කරගෙනද? අපරාධයක් පදනම් කරගෙන නෙමෙයි. අපේ ජීවිතේ හොඳ දේවල්, යහපත් දේවල් පාදක කරගෙන. ඉතින් මේ කාරණේ වැටහුණාට පස්සේ අපි ඔය විදිහෙන් ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා මට ඉක්මනින් කෙලස් නසන්න ශක්තිය ලැබේවා. එතකොට නිවනම තමයි අරමුණු වෙන්නේ. නමුත් හැම විටම මට නැවත නැවත සිහිපත් වෙනවා. එතකොට මට කරන්න තියෙන්නේ මොකද්ද? ගල්ලෙනේ ඉන්න එකවත් මහපාරේ ඉන්න එකවත් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ සිතේ කෙලස් හට ගන්නවද කියලා තේරුම් අරගෙන දුරු කිරීම. ඉතින් ඒ කාරණේ හරියට වැටහුණාට පස්සේ මම ගල්ලෙනෙන් ආපහු පන්සලට ආවා. මොකද ගල්ලෙනේ ඉන්නවද පන්සලේ ඉන්නවද කියන එක නෙමෙයි එතනින් එහාට වැදගත් වෙන්නේ. අවශ්‍ය කාර්ය කරන එකයි. ඒකට මේ පුද්ගලයෝද බාධා කරන්නේ ස්ථානද ද්‍රව්‍යද සිදුවීම්ද කියන එක නෙමෙයි. ඒවා පාදක කොටගෙන මගේ මනස ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? එයයි නිවන් දැකීම සම්බන්ධව අපට වැදගත් නමුත් අපි කරන බොහෝ හොඳ දේවල්ම සමහරලාට උපාදාන කරගත්තාම අපට නොපෙනී යනවා. ඒකෙන්ම අපේ සිත කිලිටි වෙනව නේද? අපි ප්‍රමාදී වෙනව නේද? අපි මේ සිහියෙන් තොරව නේද වැඩ කරන්නේ කියන එක අපිට සමහරට මතක නැතු වෙනවා. දැන් අර සම්මජ්ජනී හාමුදුරුවන්ට උනේත් ওই සිද්ධියම තමයි. උන්වහන්සේ හොඳ වැඩක්, ප්‍රශස්ත වැඩක් අතුපතු ගාලා පිරිසිදු කරනවා, අමදිනවා කියන එක කොච්චර උසස් පින්කමක්ද? ඒක කොච්චර හොඳ චාරිත්‍රයක්ද? ඒක කොච්චර හොඳ වතාවතක්ද? නමුත් ඒ සත්භාවයේම යහපත් දේම දැඩිව උපාදාන කරගත්තොත් එයම අනර්ථයකට හේතුවක් වෙනවා. එතකොට අපිට නරකෙහි ඇති නරක වටහා ගන්න ලේසි. හොඳ නරක වෙන හැටි තේරුම් ගන්න හරිය අමාරුයි. සතු මරණ එක හොඳ නැහැ කිව්වොත් ඒකේ තර්කයක් නැහැ. මේ පොඩි දරුවන්ට පවා තේරෙනවා ඒක. හැබැයි භාවනා කරන්න ගිහිල්ලත් අපට වරදින්න පුළුවන්. අතු ගන්නට ගියාම උනත් අපට ඒක වරදින්නට පුළුවන් කියලා කිව්වොත් ඒක එකපාරට තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසා මජ්ක්‍ධිම පටිපදා කියලා කියන්නේ අපි කරන හැම දෙයක් තුළම කොහොමද අපි ක්‍රියාව සම්පූර්ණ කරන්නත් ඕන අර්ථවත් විදිහට අපේ සිත පුහුණු කරන්නත් ඕන. පැවැත්ම නැවැත්ම අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරන්න ඕන, පරිසරය පිරිසුදු තියාගන්න පැවැත්ම සඳහා. හැබැයි අපේ නැවැත්ම සඳහා අපි හිත කිලිටි කරගන්න එක වළක්ව ගන්න. දැන් ඔය සමහරලාට පන්සල් වල එහෙම අපි දකිනවා උපාසකම්මලා වතාවත් කරන්න උනන්දු වෙන එක්තරා පිරිසක් ඉන්නවා ඇත්තටම. නමුත් ඒගොල්ලෝ පන්සලට ගිහිල්ලා ඉදලා කොස්ස අතට ගන්නෙම අනිත් අයට බැන බැන. අපි ආවේ නැත්තම් මේවා කැලේ වැහෙනවා. අතුපතු ගන්න කවුරුවත් නැහැ. අපි ආපු නැති දාට මේවා අතු ගන්න කිසි කෙනෙක් නැහැ. අනිත් අයට ඉදලා කොස්සක් අතටවත් අහු වෙන්නේ නැහැ. එහෙම කියලා බැන බැන තමයි අර වතට ගන්න. ඉතින් එතන ඉඳලම හිත නරක කරගෙන තමයි අර වැඩේ කරන්නේ. ඊළඟට අනිත් අය ගිලම්පස ටික පූජා කරලා ඉක්මනට ගෙදර දුවනවා. ඒව අස්පස් කරන්න බොහොම කීප දෙනා ඉතුරු වෙනවා. එතකොට කඩදාහිලිපේ දැම්මා වගේ මෙතන ඇවිල්ලා ගිලම්පස ටික පූජා කරලා ගෙදර දුවනවා. අපි ඕන මේවා හැමදාම අස් කරන්න. ඇයි මේවා තේරෙන්නේ නැත්තේ කියලා අනුන්ට දොස් කිය නිග්‍රහ කර කර තමයි ඒවා කරන්නේ. දැන් මොකද්ද වෙන්නේ එතකොට? වැඩක් කරලා තියනවා. වැඩක් කළා උනට සිත කිලිටි වෙලා. සිතේ පිරිසුදු බව නැති වෙලා. ඒවා වතාවත් කිරීමක් හෝ උසස් කුසලයක් වෙන්නේ නැහැ. අර අතුපතු ගෑම නිසා
යම් යහපතක් සිද්ධ වෙනවා. ඒකෙන් හොඳ ව්‍යායාමයක් වෙනවා. ඒකෙන් සසරටත් අපට නිරෝගී කයක් ලබන්නට පුළුවන්. හැබැයි සිත කිලිටිවන නිසා ඒක නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ. ඒවා එබඳු පින්කම් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ කන්හ ශුක්ල ධම්ම. ධර්මයේ සඳහන් වෙනවා කන්හ ධම්මා ශුක්ල ධම්මා කන්හ ශුක්ල ධම්මා කියලා අවස්ථා තුනක්. කන්හ ධම්ම කියන්නේ කළු ධර්ම. ඒ කියන්නේ අකුසල ධර්ම. ශුක්ල ධර්ම කියන්නේ සුදු ධර්ම. ඒ කියන්නේ කුසල කර්ම. තව සමහර ඒවා තියෙනවා කන්හ ශුක්ල ධම්ම කළු සුදු ධර්ම මිශ්‍ර වෙලා. ඉතින් ඕක ඇත්තටම මට කාලයක් තේරුන්නේ නැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා. දවසක් ඔය දඹදිව අපි වන්දනාවට ගිය අවස්ථාවක අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියා. එක කාන්තාවක් එතන ඉන්නවා නිරන්තරයෙන් ඉලපතක් අතේ තියාගෙන අර බෝධීන් වහන්සේ වටා ඒ බුද්ධගයා විහාරය වටා නිරන්තරයෙන් අතු ගන්නවා. හැබැයි ඒ අතු ගන්න හැම මොහොතකම අනිත් අයට බැන සමහර වෙලාවට අසභ්‍ය වචනයෙන් පාව බැන තමයි ඒක කරන්නේ. ඒ මොකද මේ තැන් වල රොඩු දානවා කිලුටු කරනවා මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන මෙහෙම කරනවා. ඉතින් ඒ කියන කතාවේ යම් සත්‍යකුත් තියෙනවා. මිනිස්සුන්ට කිසි චාරයක් නැහැ. මල් ටික ගෙනාවන් පස්සේ ඒක නටු ටික මේ කුණු එකතු කරන භාජනයට දාන්න ඕනේ. ගෙනාවු පොලිතින් එක එහෙම දාන්න. එහෙම කිසි සංඥාවක් නැහැ මිනිස්සුන්ට. ඉතින් කියන කතාවේ තියම් නැත්තක් තියෙනවා. නමුත් ඒ පිළිබඳව කුපිත වෙලා අසභ්‍ය වචනෙන් අනිත් අයට බැන දොස් කිය දැන් කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදුරයන් වහන්සේලා බුදු වෙච්ච බිම. උන්වහන්සේලා සමවත් සුවයෙන් වැඩ හිටපු බිම. එතන කැලිකසල ඉවත් කරලා අතුපතු ගන්නවා කියලා කියන්නේ මහා පිංකම. හැබැයි අනුන්ට බැන දොස් කිය නිග්‍රහ කර හිත දූෂ්‍ය කරගෙන එක්කම බල. ඒකෙන් ඒ වගේම අකුසලයකුත් රැස් වෙනවා. දැන් ඒවා තමයි කන්හ ශුක්ල ධම්ම, කළු සුදු ධර්ම. එක පැත්තකින් පිංකම සසර ගමනේ නිරෝගී සම්පත්තිය ලබන්නට හේතු වෙනවා, රූප සම්පත්තිය ලබන්නට හේතු වෙනවා. හැබැයි රූපේ ලැබුවත් නිරෝගීකම ලැබුවත් සිතේ කිලුට දුරු වෙන්නේ නැහැ. කුමක් නිසාද? සිත කිලිටි කරගෙනම එය කරන නිසා. ඔය වගේ අපට හුඟක් වෙලාවට අපි අතින් සිද්ධ වෙන අපරාධ නිසා නෙමෙයි අපට මේ නිවන් මඟ පැටලෙන්නේ. මොකද අපරාධය හොඳ නැහැ කියන එක අපට ඕන කෙනෙකුට තේරෙනවා. ඒක ප්‍රාථමික වශයෙන් බෞද්ධ නොවුනත් කෙනෙකුට තේරෙනවා වැරදි කරන එක සුදුසු නැහැ කියන. අපිට නිවන් දකින්නට යන ගමනේදී බොහෝ කොට අපි පැටලෙන්නේ සද්භාවයන් යහපත් දේවල් දැඩිව උපාදාන කරගත්තාම අපිට වැටහෙන්නේ නැතු යනවා අපේ සිත කිලිටු වෙන ආකාරය. ওই වගේ උදාහරණ ඕන තරම් අපේ ජීවිතවල අපට විතරක් නෙමෙයි පින්නතුන්ටත් සිහි කරලා බැලුවොත් ඕන තරම් තියෙනවා. දැන් පන්සල් වල සමහරලාට අපි දායක සභා ඇති කරගෙන සංවිධාන ඇති කරගෙන අනිත් අයට හොඳ මඟ පෙන්වීමක් කරන්න උත්සාහ කරනවා. ඒක හොඳයි, ඒක විශිෂ්ටයි. දැන් ඊට පස්සේ නීති රීති සම්මත කරගන්නවා සියලු දෙනා සුදු ඇඳගෙන එන්න ඕන. ඉතින් ඒක හොඳ අදහස්. ඊට පස්සේ බෝඩ් ගහනවා. දැන් එක්කෙනෙක් දෙන්නෙක් සුදු ඇඳ ගන්න නැතුව આવොත් අර සුදු ඇඳ ගන්න නැතුව ආපු මිනිස්සයා සමහරලාට හොඳට වාඩි වෙලා නිස්කලංකව බණ ටික අහලා යනවා. අර සුදු ඇඳ ගන්න එන්න ඕන කියලා බෝඩ් එක ගහපු මිනිස්සයා හිත නරක කරගන්නවා. මෙච්චර කියලා සුදු ඇඳගෙන ආවේ නැහැනේ කියලා. එතකොට බණ ටික අහන්නේ නැහැ. අර සුදු ඇඳගෙන ආපු නැති එක ගැන බැන හිත නරක කරගෙන ගෙදර යනවා. හැබැයි අර පාට ඇඳුම් ඇඳගෙන ආපු එක නා බණ ටික අහලා ඒක තේරුම් කරගෙන ගෙදර. එතකොට කාටද වැරදිලා තියෙන්නේ? සුදු ඇඳගෙන එන එක හොඳයි. ඒක අවශ්‍යයි. ඒක යම්කිසි සංස්කෘතියක් හැටියට අපි හැමෝම එක විදිහකට පිළිවෙලකට එක වැඩක් කරන්න පුරුදු වෙන එක හොඳයි. නමුත් සුදු ඇඳෙන්නේ නැහැ කියලා බණ අහන්න බාධාවක් නැහැ. සුදු ඇඳෙන්නේ නැහැ කියලා ගුණධම් වඩන්න බාධාවක් නැහැ. ඒකත් අපි බුද්ධිමත්ව තේරුම් ගන්නට. ඉතින් ඒක හරියට තේරුම් ගත්තොත් තමයි අපිට අන් අයට මඟ පෙන්වීම කරන්නත් පුළුවන්. හැබැයි ඒත් එක්කම හිත දූෂ්‍ය කරගන්න නැතුව ආරක්ෂා කරගන්නටත් පුළුවන්. ඔය අපි එක දවසක් ධර්මදේශනාවකට වැඩම කළ අවස්ථාවක අම්මා කෙනෙකුයි දුවයි. ඉතින් මේ දෙදෙනා හරීම මිත්‍රශීලීව කටයුතු කරන දෙදෙනෙක්. දෙදෙනාම ධර්මයට යොමු වෙච්ච දෙන්නේ. හැබැයි දෙන්න අතර විසඳ ගන්න බැරි ආරවුලක් තියෙනවා. මොකද්ද? අම්මා පුංචි කාලේ ඉඳලා දියණියට පුරුදු පුහුණු කළේ හොඳට පිරිසිදුව පිළිවෙලට ක්‍රමානුකූලව දේවල් කරන්න. ඉතින් දුවත් ඒ විදිහට හැම දෙයක්ම කුඩා කාලේ ඉඳලා හොඳට පුරුදු පුහුණු වුණා. හැබැයි මේ දියණිය ඉගෙන කියාගෙන වෛද්‍යවරියක් වුණා. ඊට පස්සේ විවාහ වුණා. ඊට පස්සේ දරුවෝ දෙන්නෙක් නිවුන් දරුවම දෙන්නේ.
පුතාලා දෙන්නේ. ඉතින් පොඩි යවෝ යන්තම් දුවන්න පනින්න පුළුවන් වයස එනකොට ගේ අනිත් පැත්තට හරවනවා. දැන් අර අම්මා ඒ කියන්නේ අර වෛද්‍යවරිය ගෙදර වැඩ කරන්නත් ඕන, ළමයි දෙන්නගේ වැඩ කරන්නත් ඕන, රෝහලේ වැඩ කරන්නත් ඕන, මහත්තයාගේ වැඩ කරන්නත් ඕන, සියල්ලම කරන්න ඕන. හැබැයි එයාට සේවකයෙක් තියාගන්න තරම් පහසුකමකුත් නැහැ. කොහොම හරි අවසානයේ අර මුල් කාලේ තිබිච්ච තරම් පිළිවෙලට පිරිසිදුව මේ කටයුතු කරගෙන යන්න දියණියට අවකාශ නැහැ. දැන් අම්මා නිරන්තරයෙන්ම චෝදනා කරන්නේ ඇයි මේවා පිළිවෙලට කරන්නේ නැත්තේ? ඇයි පිරිසුදුව කරන්නේ නැත්තේ? දැන් මේ පොඩි දරුවොත් ওই විදිහට නේද ඇබ්බැහි වෙන්නේ. ඒක හොඳ නෑ නේද? දැන් ඉතින් දුවටත් මේ කතාව තේරෙනවා මේක ඇත්ත කියලා. නමුත් ඉතින් දවසේ කරන්න පුළුවන් වැඩ කොටසකුත් තියෙනවා. ඊට එහාට කරන්න බෑනේ. නමුත් දැන් මේක කොහොම කිව්වත් අම්මා පිළිගන්නට සූදානම් නැහැ. දැන් දෙන්නත් එක්කම ඇවිල්ලා මාත් එක්ක ඔය ගැන කතා කරා. කතා කළාන් පස්සේ මම කිව්වා ඇත්තටම අපි පිරිසිදුව පිළිවෙලට ක්‍රමානුකූලව දේවල් කරන්න ඕන. පොඩි දරුවන්ටත් එහෙම පුරුදු කරන්න ඕන ඒක අවශ්‍යයි. කිව්වට පස්සේ දැන් අර අම්මගේ මූණ පිරීලා ගියා. දැන් හාමුදුරුවොත් මගේ පැත්තට තමයි ගියේ. පස්සේ මම ඒ අම්මගෙන් ඇහුවා දැන් බාහිර පරිසරය පිරිසිදු කරන්න පිළිවෙලට තියන්න ගිහිල්ලා තමන්ගේ මනසේ පිරිසිදුකමයි පිළිවෙලයි නැති වෙනවා නම් ওই දෙකෙන් වඩා වටින්නේ කොයිකද? බාහිර පිරිසිදුකමද අභ්‍යන්තර පිරිසිදුකමද? අන්න එහෙම කියනකොට තමයි ඒ අම්මට වැටහුනේ දැන් මේ හොඳ දෙයක් කළා වුණාට අවසානයේ ඒකෙන් මට මමම අනර්ථයක් කරගන්නව නේද කියලා. ඉතින් ඒ වගේ සමහර කාරණා අපට වරදින හැටි අපට පැටලෙන හැටි අපි ඒව තුල ප්‍රමාදී වෙන හැටි සමහර වෙලාවට පැහැදිලි කළාට ගොඩක් දෙනෙකුට ඒවා වටහා ගන්න පහසු නෑ. පරිස්සමින් මදහත්ව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි අපිට ඒවැ දෝෂය තේරෙන්නේ. හැබැයි වරද හඳුනාගත්තට පස්සේ කරන වැඩේ නවත්තන එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි කාරණේ තේරුම් ගත්ත ඕන දෙයක් ඕන හැටිකට තිබිද්දෙන් කියලා කිසිම පිළිවෙලක් නැතුව පිරිසුදුකමක් නැතුව ක්‍රමානුකූල බවක් නැතුව ඔය නිකන් පිස්සන් කොටුවක් වගේ තියාගන්න එක නෙමෙයි. ඒ බාහිර දේ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන මානසික පාරිශුද්ධිය පිළිබඳව. එතකොටයි අපි පව්කම් වලින් වැළකීම, කුසල් දහම් කිරීම, සිත පිරිසිදු කිරීම කියන මේ පියවර තුනෙන්ම අපේ මනස පුහුණු කළා වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හිතමු ඇත්තටම අපි අතින් ඒ ප්‍රමාදීව කටයුතු කරන කාලේ යම් යම් පව්කම් සිද්ධ වෙලා තියෙනවා, දුර්වලකම් වෙලා තියෙනවා. දැන් ඒවා මතක් වෙනකොට මගේ අතින් මෙහෙම වරදක් සිද්ධ වුණා නේද, අඩුපාඩුවක් සිද්ධ වුණා නේද කියලා ඒවා ගැන යම් තැවීමක් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ගැන තැවුණයි කියලා කල වරද ආපහු යවන්නට බෑ. සිදුණු අකුසලයේ නොඋනා කරන්නට බෑ. දැන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ අකුසලයේ දැන් සිද්ධ වෙලා ඉවර නිසා එහි විපාකය අවම කරගන්නට අවශ්‍ය විදිහට පිළිපදින. ඒකට බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් දේශනා කරනවා අංගුත්තර නිකායේ ලෝණඵල සූත්‍රයේ. මොකද්ද? පුංචි ලුණු කැටයක් අරගෙන භාජනයකට වතුර ස්වල්පයක් අරගෙන ඒ ලුණු කැටේ අර භාජනයට දාලා කලතනවා. ටික වෙලාවකින් ලුණු කැටේ දිය වෙනවා. දැන් වතුර ටිකට මොකද වෙන්නේ? ලුණු රස වෙනවා. දැන් ලුණු රස වුණාම දැන් මේකේ ලුණු අයින් කරන්න කියලා ආයෙ හැන්දක් දාලා කලත්තුවට ලුණු කැටේ නෑ දැන් දිය වෙලා ඉවරයි. දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් අපිට කරන්න පුළුවන් දෙයක් තවමත් තියෙනවා. මොකද්ද? තව අපිට මේකට වතුර එකතු කරන්න පුළුවන්. දැන් ලුණු කැටේ ආපහු ගන්න බෑ. ඒක දිය වෙලා ඉවරයි. නමුත් ආයෙ වතුර ටිකක් එකතු කරන්න පුළුවන් නම් අරකේ ලුණු වල කරකස බව ටිකක් අඩු වෙනවා. තවත් වතුර ටිකක් කොහොම වතුර ප්‍රමාණය එන්න වැඩි කරන්න පුළුවන් නම් යම් මොහොතක් එනවා ලුණු රස නොදැනී යන. දැන් මේකේ ලුණු නැද්ද? ලුණු තියෙනවා. තිබුණා වුණාට දැන් තියෙන ලුණු ආපහු ගන්න බැරි නම් අපිට වතුර එකතු කරන්න පුළුවන්. එතකොට කරකස භාවය අඩු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ සිදුණු අකුසලයේ දැන් අපිට නොඋනා කරන්නට බෑ. ඒක ආපහු ගන්නට බෑ. හැබැයි දැනුත් අපිට යමක් කරන්න පුළුවන්. ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම බහුලව රැස් කරන්න පුළුවන්. අපි අතින් ප්‍රාණඝාතයක් සිද්ධ වුණා නම් සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, අබදානය අපිට පුළුවන් හැටියට කරන්න පුළුවන්. ඒ පැත්ත වැඩි වෙන්න දැන් ප්‍රාණඝාතයක් අපි අතින් සිද්ධ වුණා නම් ඒකේ කර්ම විපාකය තමයි අපටත් අකාලේ මැරෙන්නට සිද්ධ වෙනවා. එයි අපි තව සතෙකුගේ ජීවත් වීමේ අයිතියනේ අකාලේ නැති කරලා තියෙන්නේ.
ඒකේ විපාකය අපටත් අකාලේ මැරෙන්නට සිද්ධ වෙනවා. ඒතර අපට අකාලේ මැරෙන්නට සිද්ධ වෙන බලපවත්වන කර්ම ශක්තිය යටපත් කරන්න පුළුවන් හොඳම කුසලයේ තමයි අකාලේ මැරෙන්නට යන අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම. ඉතින් ගවයෝ නිදහස් කිරීම විතරක් නෙමෙයි. වතුරට වැටලා ඉන්න කුහුඹුවෙක් හරි ගොඩින් තියන්නට පුළුවන් නම් ඒක මහ පිංකම. තමන් පරිහරණය කරන ලිඳට පුංචි පුංචි සත්තු වැටෙනවා කියලා පේනවා නම් අපිට පුංචි දැලක් දාලා ආවරණය කරන්න පුළුවන් නම් බොහෝ සත්තුගේ ජීවිත රැක්කා වෙනවා. මේ විදිහට අපිට හොඳට හිතලා කල්පනා කරලා කටයුතු කළොත් බොහෝ සතුන්ගේ ජීවිත රැක ගන්නට විවිධ කටයුතු කරන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට ප්‍රාණඝාතයෙන් සිද්ධ වුණු යම් කර්මයක් තියෙනවා නම් ඒ කර්මය අවම කරන්න ක්‍රියා කරන්න පුළුවන්. අපි අතින් සොරකමක් සිද්ධ වුණා නම් සොරකම කියන්නේ අනුන්ට තිබුණු දේ අපි ඒතනත්තට අහිමි කරනවා. එතකොට ඒකේ කර්ම විපාකයේ තමයි යම් මොහොතක අපට යමක් තිබිලා හිටි හැටිය අහිමි වෙන්න නැති වෙන්නට හේතු පැවෙන්නේ. ඉතින් ඒ කර්මය වළක්වන්න සුදුසු කුසලය තමයි අන් අයට තිබිලා අහිමි වුණු අවස්ථාවල පුළුවන් හැටියට උදව් කිරීම. නැති අයට උදව් කිරීමත් දානයක් තමයි. ඒක වෙනම කුසලයක්. යමක් තිබිලා හිමි වුණාම ගම් වතුරෙන් මූද ගොඩ ගල්ලා සුලිසුලන් හමලා නාය ගිහිල්ලා එයාට තිබිලා හිමි වෙලා ඒක නැතුව හිටියට වඩා අමාරුයි. ඒ බඳු අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලස්වන්නට පුළුවන් නම් අර අපට දේවල් අහිමි වීමේ කර්මය යටපත් කරන්න හේතුවක් වෙනවා. මේ විදිහට විවිධ කුසල කර්ම අපට සිද්ධ කරන්න පුළුවන් පෙර අකුසල් මැඩපවත්වන්න. දැන් ඉදිරි කාලේ කටින චීවර සමය එනවා. කටින පින්කම් කියන්නේ බොහෝ අකුසල කර්ම යටපත් කරන්නට හේතු වෙන කුසල. වතාවත් කිරීමේ කුසලය කියන්නේ බොහෝ අකුසල කර්ම යටපත් කරන්නට හේතු වෙන කුසල. ඒ විදිහට හිතලා කල්පනා කරලා අපට ප්‍රතිවිරුද්ධ කුසල් ජනිත කරගන්නට පුළුවන් නම් බොහෝ අකුසල් යට කරන්නට පුළුවන්. මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මුල් අවස්ථාවේ සිහිනුවණින් කටයුතු නොකිරීම නිසා ප්‍රමාද වුණා නම් යම් යම් කුසල් දහම් මගහැරුණා නම් අකුසල් දහම් Taman අතින් සිද්ධ වුණා නම් සිත කිලිටි වුණා නම් යම් මොහොතක ඒ කාරණේ වැටහුණු තැන පසුතැවීම නෙවෙයි කල යුත්තේ නැවතේසේ සිදු නොවන්නට චිත්ත අධිෂ්ඨානයක් නැති කරගෙන ඒ නැගී සිටින්නට වෑයම් කිරීමයි. ඒ අධිෂ්ඨාන පූර්වක අපට එසේ කටයුතු කරන්නට පුළුවන් නම් එතෙන් පටන් එතනත්තා වලාකුලින් මිදුණු සඳක් වගේ බැබලීමටපත් වෙනවා. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ සිද්ධ වුණු අකුසලය අපි පසුපස එනවා නේද කියලා ඇති වෙන පශ්චාත්තාපයයි. ඒකටත් පසුතැවීම ප්‍රමාණවත් නැහැ. ඒ අකුසල කර්ම යටපත් කරන්න සුදුසු කුසල් දහම් සිද්ධ කරලා ඒ අකුසල කර්ම විපාකයක් දුබල කරන්නට පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ අඩුපාඩුකම් තේරුම් අරගෙන පව්කම් වලින් වළකින්නටත් ඕනේ, කුසල් දහම් වඩන්නටත් ඕනේ. ඒ සියල්ල අතරේ අපේ සිත කිලිටි වෙන ස්වභාවය තේරුම් අරගෙන චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්නට නුවණින් ක්‍රියා කරන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි මූලික අරමුණ ආයුර්වේද වෛද්‍යාචාර්යිනී මාලිනී වික්‍රමතුංග මහත්මියගේ 71 වෙනි ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය තිස්ස වික්‍රමතුංග මහත්මයාගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු දූ දරුවන් වන
උපේන්ද්‍ර, ටොෂානි, ඉන්දික, සුමුදු, ෂේන්, වත්සලා යන ඒ දූ දරුවෝ, ඒ වගේම ශ්‍රියා කුලරත්න සහෝදරිය ඇතුළු මේ පින්වත් පිරිස දායකත්වයෙන් කටයුතු කරන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව සිදු කරන දේශකයන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් මාලිනී වික්‍රමතුංග මහත්මියගේ ඒ ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරමින් මාලිනී වික්‍රමතුංග මහත්මියගේ මියගිය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරයන්ට, තිස්ස වික්‍රමතුංග මහත්මයාගේ මියගිය දෙමව්පියන්ට හා සහෝදරයන්ටත්, ඒ වගේම MP දයානන්ද මහත්මයා ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තිනුලි, මිනුලි, සිත්රු, බිනුලි, රොනලි, සිත්මි යන මොනුබුරු මිනිබිරියන්ගේ නිරෝගී භාවය, ගුණ නුවණ දියුණු වීමට සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්න. ඉතින් හැමදෙනාම එකතු වෙලා සියලු දෙනාටම දහම් අසන්නට සියසුරුප වාහිනී නාලිකාවේ මේ ධර්ම දේශනාව පටිගත කරලා විකාශනය කරමින් ලංකාවේ පමණක් නෙවෙයි ලෝකවාසී දහම කැමැති බොහෝ දෙනාට දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙමින් ධර්ම දානමය මහ පින්කමක් සිද්ධ කරගත්තේ. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ වගේම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්, ධර්ම පරිස්කාර ආදී පූජා කිරීමත් ජීවිතයේ සැප ලැබෙන පින්කම්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. 71 වෙනි ජන්මදිනයේ සමරන ආයුර්වේද වෛද්‍යාචාර්යිනී මාලිනී වික්‍රමතුංග මහත්මියටත්, ආයුර්වේද වෛද්‍ය තිස්ස වික්‍රමතුංග මහත්මයා ඇතුළු දූ දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට, ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධ වන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට යෙදුණු මහත්මාගෙත් නෝනා මහත්මියගෙත් දෙපාර්ශ්වයේම මිය පරලෝකී ආදරණීය මව්පිය, ගුරුවර, සහෝදර, ඥාති හිත මිත්‍රාදීන්, MP දයානන්ද මහත්මයා ඇතුළු වර්ග පරම්පරාවේ සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට, මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 71 වෙනි ජන්මදිනයේ සමරන ආයුර්වේද වෛද්‍යාචාර්ය මාලිනී වික්‍රමතුංග මහත්මියටත්, ආයුර්වේද වෛද්‍ය තිස්ස වික්‍රමතුංග මහත්මයා ඇතුළු මේ දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන් හැම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ගුණ නුවණින් වැඩේවා. හැම දිනාගෙම සියලු යහපත් සිතුම් පැතුම් සංකල්පනාවන් සමෘද්ධිමත් කරගෙන මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා. සියලු දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං
बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि